දෙවියන් වහන්සේගේ නාමයට ස්තුතිවන්ත වෙනවා උදෑසන මේ අලංකාර උදෑසන අපි දෙවියන් වහන්සේගේ වචනයන්ට යනවා මම දවසේ ඔබ සමග කතා කරන්න යනවා ඵලදායක යාඥාව ගැන. අපි දන්නවා අපි හැම කෙනෙක්ම යාඥා කරනවා කිතුණු ජනතාවගේ ප්‍රධාන දෙවියන් වහන්සේ සමග තියෙන සම්බන්ධතාවයේ පවත්වන්න තිබෙන එකම ක්‍රමය නම් ප්‍රධාන දේ නම් ඒ සම්බන්ධතාවයට අවශ්‍ය යාඥාව. යාඥාව කියන්නේ දෙවියන් වහන්සේ සමග කතා මම නුඹලාට සහනය දෙමි. උන්වහන්සේ නිතරම අපිට මේ සම්බන්ධතාවය පැවැත්වීම පිණිස උන්වහන්සේගේ අභියසට උන්වහන්සේගේ පාමුලට ඇවිල්ලා උන්වහන්සේට යාඥා කරන්න කියලා එහෙම නැත්නම් අපේ වෙහෙස අපේ බර දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තබලා අපිට නිදහස් වෙන්න කියලා උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. අපි දන්නවා අපිට විවිධ වෙහෙසි විවිධ අපහසුතාවයන් විවිධ කාරණා සමග අපේ ජීවිතේ විවිධ පොරවැදීම් සමග ගමන් කරනවා. මේ කිතුණු ජීවිතය තම වැදගත් දේ තමයි අපේ පරමසුලන දෙවි කෙනෙක් අපි සමග ඉන්නවා. මේ ලෝකෙට පැමිණෙන පීඩා විපත්ති කරදර ප්‍රශ්න අභියෝග මැද දෙවියන් වහන්සේ කිව්වා ලෝකෙහි නුඹලාට පීඩා තිබේ නමුත් ධෛර්යවත් වෙලා මම ලෝකෙන් ජය ගන්නවා. ඒ වගේම උන්වහන්සේ කිව්වා ලෝකාන්තිමේ දක්වා මම නුඹලා සමග සිටිනවා. උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ වුණා කිතුණු ජනතාවනි අපිට දෙවියන් වහන්සේගේ දිව්‍ය අනුග්‍රහය තිබෙනවා. දිව්‍ය අනුග්‍රහය දෙවියන් වහන්සේ අපේ සමග තබලා තිබෙනවා. ඉතින් අපිට ඉතාම වැදගත් වෙනවා මේ දේව අභිමුඛයේ ගත කරන කාලය කොහොමද අපි ඵලදායක ලෙස ඒ කාලයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න. එනිසා අපි දන්නවා යාඥා කරනවා කියවහම අද විශාල පිරිසක් යාඥා කරන අය ඉන්නවා. ඒ වගේම තව කට්ටියක් ඉන්නවා යාඥාව ගැන කතා කරන්න පුළුවන්. යාඥාව ගැන කතා කරනවා කියන එක අත්දැකීමක්. යාඥාව කියන අත්දැකීම එහෙම නැත්නම් යාඥාවේ අත්දැකීම කියන එක තව එකක්. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන දේ තමයි අපි දකිනවා හරියට කිව්වොත් එහෙම කෙනෙකුට කියන පිහිනීම ගැන පිහිනීම කියන එක කෙනෙකුට වචන වලින් උගන්වන්න පුළුවන්. පිහිනනවා කියන එක ඒ වගේම පිහිනීම කියන්නේ ඒකට අත්දැකීම ලබන්න නම් වතුරට බහින්නම වෙනවා. ඉතින් වතුරට බැසීම තුලින් තමයි පිහිනීම කියන එක ආරම්භ වෙන්නේ. ඒ නිසා සහෝදර සහෝදරියනි අද දවසේ අපිට ඉතාම වැදගත් වෙනවා අපේ ජීවිතේ යාඥාව කියන එක. යාඥාව ගැන දේශනා කරන්න පුළුවන්. යාඥාව ගැන කතා කරන්න පුළුවන්. යාඥා කරන කෙනෙක් වගේ ක්‍රියා කරන්න පුළුවන්. නමුත් යාඥා කරනවා කියලා කියන්නේ ඒක වෙනම අත්දැකීමක්. ඒ යාඥාවේ අත්දැකීම නැත්නම් දෙවියන් වහන්සේ සමග ඒ සම්බන්ධතාවයේ පවත්වන දිව්‍ය අරමුණ නම් ස්වාමීන් වහන්සේ අපිව උන්වහන්සේ තබලා තිබෙනවා ඒ ආශිර්වාදවත් ජීවිතය තුළ අපිව ගෙන යන පිණිස. එනිසා අපිට දකින්න ලැබෙනවා අද දවසේ මම කාරණා තුනක් කතා කරන්න යන අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ පළවෙනි කාරණාව තමයි අපි දෙවියන් වහන්සේගේ අභියස දෙවියන් වහන්සේට අපි යාඥා කරන පිණිස එහෙම නැත්නම් මේ යාඥාව තුළ අපිට කරුණු කීපයක් අද දවසේ අපිට බෙදා ගන්න තිබෙනවා. ඵලදායක යාඥාවක් අපි කොහොමද පවත්වන්නේ කියලා එහෙම නැත්නම් යාඥා ජීවිතයක් අපි පවත්වන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ සමහර යාඥාවක් තියෙනවා පැය දෙක තුන ගත කරත් ඒකේ කිසි ප්‍රතිඵලයක් නැහැ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ යාඥාවට. ඒ යාඥාව තුළ ආත්මාර්ථකාමීත්වය, ඒ යාඥාව තුළ මමත්වය, එහෙම නැත්නම් ඒ යාඥාව නිසා දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න විදිහක් නැහැ. මක් නිසාද ඒ යාඥාව තුළ තිබෙන ස්වභාවය නිසා. ඉතින් ඒ නිසා අපි දකින්න ලෝකයේ විවිධ මිනිස්යෝ දහස් ගණන් ලක්ෂ කෝටි සංඛ්‍යාත සෙනඟ යාඥා කරනවා. ඒ සමහර යාඥාවලට පිළිතුරු ලැබෙනවා, සමහර යාඥාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. ඒ නිසා සහෝදර සහෝදරියනි අද අපි දකින්න ලැබෙනවා දෙවියන් වහන්සේගේ වචනේ. මේ වෙලාවේ අපි දකිනවා උන්වහන්සේ
දෙවියන් වහන්සේගේ වචනේ ලූක් සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ ලූක් 18 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි 10 වෙනි පදයේ සිට අපිට දකින්න ලැබෙනවා. එතන දෙදෙනෙක්ගේ යාඥාවක් ගැන පැහැදිලිව අපිට දකින්න ලැබෙනවා. එතන කියනවා යේසුස් වහන්සේ මිනිස්සු දෙදෙනෙක් යාඥා කරන පිණිස මාලිගාවට නැගී ගියෝය. එක්කෙනෙක් පරිසෙයෙක් අනිත් තැනැත්තා සුංගම් අය කරන්නෙක්. පරිසයා සිටගෙන තමා තුළ යාඥා කරමින් දෙවියන් වහන්සේ මම කොල්ලකාරෝ අධර්මිෂ්ඨෝ කාමිකාචාරෝ අනිත් මනුෂ්‍යයන් කෙනෙක් මේ සුංගම් අය කරන්නා මෙන් කෙනෙක් නොවන බැවින් ඔබ වහන්සේට ස්තුති කරමු. ඔහු මේ පරිසියා කියලා කියන්නේ එදා යුගයේ සිටියා හොඳ ආගමික වත්පිළිවෙත් හොඳින් පවත්වන මිනිසෙක්. ඔහු සමාජයේ පිළිගත යුතු කෙනෙක්. මේ පරිසි කියලා කියන්නේ එවෙත් ඔහු විවස්ථාව හොඳින් ආරක්ෂා කරන ආගමට ලැබි බොහොම ඔහුගේ ජීවිතයේ ඒ ධර්මයට ගරු කරලා ඔහු ගමන් කරන කෙනෙක් හැටියට සමාජයේ පිළිගන්නවා. නමුත් ඔහුගේ යාඥාව ගැන යේසුස් වහන්සේ මෙතන කතා කරනවා. මේ යාඥාව තුළ ඔහු බොහොම යහපත් ආකාරයෙන් නැත්නම් ඔහු ධර්මයට විශ්වාසවන්තව සමාන සත්‍යයේ දවසක් නිරාහාරව ඉන්න පුළුවන්. ඒ වගේම ඔහු බොහොම ආගමට ලැබී දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක් කරන්න කැමැති වගේම ඔහු දෙවියන් වහන්සේගේ වචනයට අනුව යම් දෙයක් කරන කෙනෙක් හැටියට ඔහු මෙතන අපිට දකින්න ලැබෙනවා. නමුත් ඔහුගේ යාඥාව ගැන යේසුස් වහන්සේ ප්‍රසන්න නොවුණු බව අපිට දකින්න ලැබෙනවා. 14 වෙනි පදයේ කියනවා නුඹලාට කියමි අනික් තැනැත්තා නොව මොහු ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබ. ඒ කියන්නේ ඊට පස්සේ තව මිනිස්සෙක් යාඥා කරා. ඔහු යාඥා කරනවා එතන කියනවා ඔහු සුංගම් අය කරන්නේ. ඔහු කියනවා නො සුංගම් අය කරන්න දුරින් සිට ස්වර්ගයේ දෙසට ඇස් ඔසවා බලන්ටත් බලන්ටවත් නොසිතා තමාගේ ලපත්තට ගසා ගනිමින් දෙවියන් වහන්සේ පෞකාරෝ මට කරුණා කළ මැනවයි කීවේ. එක්කෙනෙක් තමාගේ තමාව අනිත් අය සමග සංසන්දනය කරමින් ඔහු යාඥා කළා. නමුත් මේ පරිසියා මේ සුංගම් අය කරන්න යාඥා කළේ ඔහු තමා දෙස බලමින් තමා සහ දෙවියන් වහන්සේ තමා සහ යේසුස් නේද තමා සහ දෙවියන් වහන්සේ එක්ක සංසන්දනය කරමින් අනේ මම වටින කෙනෙක් නෙමෙයි මම පෞකාරයෙක් මම මගේ අඩුපාඩු දුර්වලකම් තිබෙන කෙනෙක් හැටියට ඔහු තමාව පිළි අරගෙන ඔහු යාඥා කරනවා. ඔහු සමාජයේ පවා පෞකාරයෙක් හැටියට සමාජයේ පිළිගන්නවා. නමුත් ඔහුගේ පාපය පිළි අරගෙන යාඥා කරනවා. නමුත් අපි දකිනවා මෙතන මේ සුංගම් අය කරන්නට නෙමෙයි අනිත් එවෙලත පරිසියා ඔහුගේ යාඥාව උනේ ඔහු අනිත් කෙනාව විවේචනය කරන යාඥාව. ඔහු කියනවා මේ සුංගම් අය කරනවා වගේ කෙනෙක් නොවන නිසා මම ඔබට ස්තුති කරනවා. අද අපි දකිනවා අපිට වරදින තැන තමයි අපි දිහා බලන්නේ නැහැ. අපි අපිව සංසන්දනය කරන්නේ තවත් මිනිස්සෙක් සමග. තව මිනිස්සෙක් කරන පව් එවෙත තව මිනිස්සෙක් කරන වැරදි සමග අපේ ජීවිතය සංසන්දනය කරලා බලනවා. ඒ වගේම තමාව එවෙතන් තම ධර්මිෂ්ඨකම තමා කරන දේවල් වලින් තමුන් සැටිස්සෙනවා. තමුන් සෑහීමකටපත් වෙනවා. මම මේ දේවල් කරන නිසා. සමහර මිනිස්සු ඉන්නවා දානමාන දීලා එහෙම නැත්නම් යම් උපකාරයන් කරලා මිනිස්යන්ට දේවල් කරලා සමහරට ලොකු ධර්මිෂ්ඨ කෙනෙක් හැටියට තමා පිළිගන්නවා. තමාටම තමා සංසන්දනය කරනවා. මොකද හේතුව තම කරන දේවල් වලින්. අපි දකිනවා ඒ වගේ එහෙම නැත්නම් ඒ යාඥාවල් වලට දෙවියන් වහන්සේ අකමැති බව. මේ මෙච්චර ආගමට විශ්වාසවන්තව හිටපු මේ මිනිස්යාගේ යාඥාව ගැන
දෙවියන් වහන්සේ අප්‍රසන්න වුණ බව, එහෙම නැත්නම් උන්වහන්සේ පිළි නොගත් බව, ඔහුගේ යාඥාව ප්‍රතික්ෂේප කරපු බව, එහෙම නැත්නම් ඒ යාඥාව නිකන් ඒක කිසිම වැඩකට නැති දෙයක් වෙච්ච බව දේ වචනේ සඳහන් කරනු ලබනවා. ඒ නිසා අපි දකිනවා සමහර අය ඉන්නවා නිරාහාරව ඉන්නවා. සමහර අය නිරාහාරව ඉන්නකොට හිතනවා නිරාහාරව හිටියොත් තමාව දෙවියන් වහන්සේ පිළිගන්නවා කියලා. නිරාහාරව ඉන්න එකෙන් තමයි තමුන්ගේ තමුන් මිලියන් ගෙවලා තමුන් ඒ කරන කැපවීම මත ඒකට තමයි දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ කියලා හිතනවා. නමුත් අපි දකිනවා අපි කිතුණු ජනතාව අපි ලැබුවා වූ අනුග්‍රහය, අපි ලැබුවා වූ කරුණාව, යේසුස් වහන්සේගේ ලේ කර්ම කොටගෙන අපිව ධර්මස්ථ කරනු ලැබුවා. යේසුස් වහන්සේගේ ලේ වලින් අපිව උන්වහන්සේ අපිව පිළිගනු ලැබුවා. උන්වහන්සේගේ ලේ වලින් අපිව වෙන් කරගනු ලැබුවා. අපිව උන්වහන්සේ විසින් පූජා වෙලා උන්වහන්සේගේ පූජාව කර්ම කොටගෙන අද දවසේ අපිට ආශිර්වාදේ ගෙන දී තිබෙනවා. ඒ වගේම අපිව පිළිගන්නේ ධර්මස්ථ කොට ගණන් ගන්නේ උන්වහන්සේ අපිව උන්වහන්සේගේ ලේ කර්ම කොටගෙන මුදා හරිය නිසා. ඒක අපේ හොඳ නිසා, අපේ යහපත්කම් නිසා, එහෙම නැත්නම් අපි කරන දේවල් නිසා නෙවෙයි දෙවියන් වහන්සේ අපිව පිළිගන්නේ. නමුත් මේ මිනිස්සයා මේ පරිසියා ඔහුගේ යාඥාව උනේ මම කාමීච්ඡාචාරයක් නොවන නිසා, මම හොඳ මිනිසෙක් නිසා, මම මේ විදිහට ගෙනාපු නිසා කියලා ඔහු ප්‍රකාශ කරන්න ගත්ත ඔහුගේ පාරට්ටුව. එහෙම නැත්නම් ඔහු දේව අභිමුඛයට ගිහිල්ලා ඔහුගේ යාඥාව. ඒ නිසා ප්‍රේමවන්තනි අපි දකිනවා දේව අභිමුඛයේ අපි කරන යාඥාව අපි වැඩි කාලයක් ගත කරත් අපි සමහරට දවස් 2-3 යාඥා කරත් ඒ යාඥාව නිෂ්ඵල යාඥාවක් වෙන්න පුළුවන්. ඒ යාඥාව දෙවියන් වහන්සේ පිළිගන්නේ නැති යාඥාවක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශංසාවන්, ඒ නමස්කාරයන් සමහරට දෙවියන් වහන්සේ පිළිගන්නේ නැහැ. සමහරට අනිත් කෙනා සමග අමනාපයෙන් ඉඳලා ඔහු කරන යාඥාව දෙවියන් වහන්සේ පිළිගන්නේ නැහැ. අපි දන්නවා මතේ සුභාරංචි කියනවා නුඹේ පඳුර ප්‍රදාන ප්‍රථමයේ නුඹේ සහෝදරයා සමග අවනාපයක් තිබෙනවා නම් ඒක නිවැරදි කරගෙන ඇවිල්ලා නැවත ඒ පඳුර ප්‍රදාන කියලා දේව වචනේ සඳහන් කරනවා. සමහර හිතේ තිත්තකම් තියාගෙන තරහ තියාගෙන අපි යාඥා කරනවා. සමහර දවස් 4-5 නිරාහාරයෙන් ඉන්නවා යාඥා කරනවා. නමුත් තමුන්ගේ මවට පියාට සමාව දීලා නැහැ. තමාගේ සහෝදරයට සමාව දීලා නැහැ. තමාගේ අසල්වාසයට සමාව දීලා නැහැ. සමහර තමාගේ ඇතුලේ තිත්තකම තරහ තියාගෙන තවම ඇතුලේ තමාගේ මමත්වයේ තුල එහෙම නැත්නම් තමා අමුතුම විදියට තමාගේ ජීවිතේ සංසන්දනය කරගෙන තමා යාඥා කරනවා. සමහර යාඥාව තමා හිතනවා දෙවියන් වහන්සේ පිළිගත්තා කියලා. නමුත් සුද්ධ ලියවිල්ල දෙසට හැරෙනකොට අපි දකිනවා මේ මිනිසයා එවනත මේ පරිසියාගේ කේන්ද්‍ර ස්ථානයේ උනේ ඔහු සහ තවත් මිනිසයා කෙරෙහි එවනත තවත් මිනිසෙක් එක්ක සංසන්දනය කරලා තමයි ඔහු යාඥා කරේ දෙවියන් වහන්සේ. ඒ කියන්නේ ඔහු පිළි අරගෙන ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහු සම්පූර්ණ බව එවනත ඔහුට තවත් දෙයක් කරන්න නැහැ කියලා. නමුත් ප්‍රේමවන්තනි අපි දකිනවා මේ සුන්දම් අය කරන්න ඔහුගේ යාඥාව ඔහු ලපත්තට ගසා ගනිමින් ඔහු දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඔහු කියනවානේ මම පෞකාර මිනිස්සෙක් මට සමාව වෙන්න මට මගේ ජීවිතේ මගේ වැරදි එහෙම ඔහුගේ පාපය ගැන ඔහු ඒත්තුගෙන ඔහු යාඥා කළා දෙවියන් වහන්සේට. ඒ සප්‍රේමවන්තනි අද වෙලා තියෙන දේ තමයි අපි ඉන්න තැන අපිට පේන්නේ නැහැ. අපි නිතරම අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ පැත්තට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ තත්ත්වයක් දෙවියන් වහන්සේගේ ශුද්ධකම තුල තමයි අපි අපිව සංසන්දනය කරන්න ඕන. උන්වහන්සේගේ ශුද්ධවන්ත ජීවිතේ උන්වහන්සේ කවුද? උන්වහන්සේ ශුද්ධ තරන් වහන්සේ. උන්වහන්සේගේ අභිමුඛයේ කොපමණ අලංකාරද? අපි දන්නවා යසායාගේ පොතේ අපිට දකින්න ලැබෙනවා යසායා 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ වෙතට අපි ගමන් කරනකොට දෙවියන් වහන්සේගේ මිනිසයා යසායා කියනවා ඔහු දෙවියන් වහන්සේගේ අභිමුඛයේ මහත් ඒ දර්ශනය දේව අභිමුඛයේ එළිදරව් ඔහු ලබනවා. ඔය එළිදරව් ලබන වෙලාවේ ඔහුට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ මහිමය ඔහු ඒ තේජස දකිනවා. ඒ තේජස දකින වෙලාවේ ඔහු එවිට මම කතා කොට අහෝ මට දුක් වේ. මක් නිසාද මට විනාශය විය. කුමක් හේඳ අපවිත්‍ර තොල් ඇති මිනිසෙක් සිටින්නා වූ අපවිත්‍ර තොල් ඇති සෙනඟ
අතරේ වසන්නා වූ මම සේනාවල ස්වාමියු රජුරන් වහන්සේ මාගේ ඇස්වලින් දුටිමි කී. අපි දකිනවා මේ යෙසායා අනාගත වක්තෘතුමා දේව අභිමුඛේ ඔහුට පෙනුණා ඔහුගේ තත්වය. දේව අභිමුඛේ ඔහු දැනගත්ත ඔහුගේ ඉන්න ස්වභාවය. ඔහුට එළිදරව් වුණා දේව අභිමුඛේ ඔහු කවුද කියලා. ඔහුගේ අපවිත්‍රකම ඔහු ජීවත් වෙන්නේ මොන වගේ අපවිත්‍ර ලෝකයකද කියලා ඔහුට එළිදරව් වුණා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී මේ අලංකාර උදෑසන අපිට ඉතාම වැදගත් වෙනවා. අපි අපේ තැන අඳුර ගැනීම. සමහරට අද ගොඩක් වෙලාවට තමාගේ වරද තමාට පෙනෙන්නේ නැහැ. තමාගේ අඩුව තමාට පෙනෙන්නේ නැහැ. තමාගේ දුර්වලකම තමාට පෙනෙන්නේ නැහැ. තමාගේ අසම්පූර්ණකම තමාට පෙනෙන්නේ නැහැ. තමාගේ ජීවිතේ හැසිරීම රටාව තමා කුයි ස්ථානයේ ඉන්නේ කියලා තමාට පෙනෙන්නේ නැහැ. ඒ නිසා මේක ඉතාම කනගාටුදායකයි. නමුත් දෙවියන් වහන්සේ තුලට අපි ගිහිල්ලා අපි අපේ ජීවිතේ නිරන්තර අපි සෝල්සි කරලා බලන්න ඕන. අපි දේව දරුවෙක් වෙලා තියෙනවා. අපිට ධර්මිෂ්ඨකම ලැබිලා තිබෙනවා. අපිට නොමිලේ ධර්මිෂ්ඨකම ලැබුණා. අපිට සුද්ධවන්ත ජීවිතයක් ලැබුණා. උන්වහන්සේ මේ සියල්ල ලැබිච්ච එක සැබෑව. නමුත් අපේ ජීවිතේ අපි දේව අභිමුඛයට යනකොට අපි අපේ ස්ථානය අපි අවබෝධ කරගන්න ඕන. ඒ නිසා අපි නිතරම ඒ යටහත් නාමශීලී ස්වභාවයකින් උන්වහන්සේගේ අභිමුඛයට ළඟා වෙන්න ඕන. ඒ නිසා මේ යෙසායා බය වුණා. යෙසායා ඔකියනවා අහෝ මට දුක් වේ මම මගේ සේනාවල ස්වාමීන් වහන්සේ මම දැක්කා සුළි. ඔය වෙලි මහත් උන්වහන්සේගේ තේජස උදකින් ලැබුවා. ඒ සම්ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද දවසේ අපි දෙවියන් වහන්සේට යාඥා කරන්න පුළුවන්. අපි දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරන්න පුළුවන්. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ බොහෝ කාරණා දේව අභිමුඛයේ තබන්න පුළුවන්. නමුත් අපි නිතරම අපි යාඥාව ඵලදායක එහෙම නැත්නම් ප්‍රතිඵල ගෙන දෙන්නා වූ යාඥාවක් කිරීමට නම් අපි පළමු කොට අපි දෙස බලන්න ඕන දෙවියන් වහන්සේ සමග. දෙවියන් වහන්සේගේ පැත්තේ ඉඳගෙන අපි අනිත් එක්කලා විවේචනය කරලා නෙමෙයි. අද ගොඩක් අය ඉන්නවා විවේචනය කරනවා. අනිත් කෙනා සමග සංසන්දනය කරනවා. තව කෙනෙක් එක්ක සංසන්දනය කරනවා. සමහර අය ඉන්නවා දෙවියන් වහන්සේගේ දාසයන්ව දානවා නායක පූජකයන්ගේ ලියන්නන්ගේ පරිසවරුන්ගේ ගොඩට. තමාව දාගන්නවා යේසුස් වහන්සේගේ පැත්තට. තමා ඒ පැත්තේ ඉන්න කෙනෙක් හැටියට. අනිත් අයව විවේචනය කරනවා. තමා අනිත් අයට කියන්නේ අනිත් අයට නොකිය කියනවා මමයි මෙහෙම කෙනෙක් මම මෙහෙම කෙනෙක් කියලා. සමහරට අනිත් අය විවේචනය කර යනවා කියලා කියන්නේ තමා හොඳ කෙනෙක් කියලා තමා ඔප්පු කරන්න හදනවා. ඒකයි ඒකෙ වෙන්නේ. ඒක කරන්නේ මම හොඳයි මේ බලන්න මම හොඳ කෙනෙක් කියලා අනිත් අයට ප්‍රකාශ කරන්න කරනවා නොකිය කියනවා. ඒක තමයි වෙන්නේ. එහෙම කතා කරන අය සමාජය අපි කතා බහ කරනකොට හොයාගන්න පුළුවන්. එයාගේ කතාවෙන් එයා පෙන්නන්න යන්නේ තමා හොඳ කෙනෙක් හැටියට. එයාගේ ආඥාවලුත් ඒ වගේ. ඒ නිසා එහෙම පරම්පරාවක් මේ සමාජයේ කිතුරු ලෝකයේ තුල ඉන්නවා. ඒ නිසා ඒ හැම කෙනෙකුටම තමාගේ ජීවිතේ සෝසි කරලා දෙවියන් වහන්සේ ඉදිරිපිට අපි හැම කෙනෙක් නාමශීලී වෙලා. ඒ නිසා දේවදාසෙක් කියනවා මම මගේ ආඥාව තමයි අහන්නේ. ඇදහිලිවත්යන්ගේ ආඥාව අහන්නේ නැහැ. ඒ නිසා මම නිරාහාරව හිටියොත් ඒ කැපවීම වලට තමයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. ඒ නිසා නැතුව අනිත් අය පෞකාරව එහෙම නැත්නම් අනිත් අය කැපවීමක් නැති අය අනිත් අය වටින්නේ නැහැ කියලා සමහරට තව කෙනෙක්ව සුළු කරනවා. අපිට දකින්න ලැබෙනවා. මේ ලූක් සුභාරච්චි මේ 18 වෙනි පරිච්ඡේදය 10 වෙනි පදයේ සිට අපිට දකින්න ලැබෙන හොඳ ආගමික වත්පිළිවෙත් රැක්කාව මේ මිනිස්සු. නමුත් එයාත් ඒ වගේම සුන්දරමයි කරන්න ලපත්තට ගසා ගනිමි. පපුවට ගහගෙන අනේ මම පෞකාරය. අපි දකින්න ලැබෙන තැනදී කාගේ ආඥාව දෙවියන් වහන්සේ පිළිගන්නවා. කවුද දෙවියන් වහන්සේගේ පැත්තේ හිටියේ? සමහර අපි හිතනවා මේ පල්ලි යනකොට හොඳට ගමනක් යනකොට එහෙම නැත්නම් හොඳ ආගමික වත් පිළිවෙත් කරනකොට අපි හිතනවා මේ දෙවියන් වහන්සේ ආගේ ආඥාව තමයි යහන්නේ. දෙවියන් වහන්සේ එයා තමයි දෙවියන් වහන්සේ ලං වෙලා යන්නේ අපි පෞකාර අපි ගන්නෑ. මෙතන අපිට දකින්න ලැබෙනවා තමා යටහත්කමින් තමාගේ හදවත තේරුම් අරගෙන තමාගේ தত্ত্বය පිළි අරගෙන තමා කරන යාඥාව දෙවියන් වහන්සේ පිළිගන්න ආකාරය. ඒ නිසා ප්‍රේමවන්තනි තරාතිරම් නොබලන දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියනවා මේ ස්ථානයේ එතන කියනවා නුඹලාට කියමි
අනිත් තැනත්තා නොව මොහු දරවිස්ස කොට ගණන් ගනු ලැබ තමාගේ ගෙදරට ගියේ. මක්නිසාද තමුම උසස් කරගන්න හැමදෙනාම යටත් කරනු ලබන්නේ තමාම යටත් කරගන්න කෙන උසස් කරනු ලබන්නේ. මේක තමයි දේව රාජ්‍යයේ සිස්ටම් එක. තමාව උසස් වෙන්න දඟලනවන තමාම ඉහළට යන්න ඕන කියලා තමාම වැජබෙන්න ඕන කියලා හිතනවන දේව රාජ්‍ය ක්‍රමයේ තමයි ඒ අය පහළට යනවා. තමාම යටහත් වෙලා තමාගේ අවබෝධ කර තමාගේ තත්ත්වයේ තේරුම් අරගෙන තමාගේ ස්ථානයේ පිළි අරගෙන තමා දෙවියන් වහන්සේ ඉදිරියේ නම්‍යශීලී වෙනවා නම් යටහත් වෙනවා නම් ඒ උසස් කරන බව දේවචනේ සඳහන් කරනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි මේ වචනයට සවන් දෙන්න ඔබ යාඥා කරන කෙනෙක් වෙන්න පුළුවන්. පළමු කොට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගිහිලා තමා දෙවියන් වහන්සේ ඉදිරියේ තමාගේ තත්වය දුර්වලකම අඩුපාඩු උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරලා උන්වහන්සේගේ අභිමුඛයට ළඟා වෙලා උන්වහන්සේ තුල යේසුස් වහන්සේගේ ලේවලින් පවිත්‍ර වෙලා උන්වහන්සේට ප්‍රශංසාවෙන් නමස්කාරයෙන් ඒ පූජාව ඔසවන්න උන්වහන්සේ දෙසට. එනිසා කිතම් වැදගත් දෙවෙනි කාරණාවට අපි හැරෙන්න යනවා. අපි හැරෙන්න යන දේශනාකාරයාගේ පොතේ පස්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට දේශනාකාරයා පහේ එකේ සිට 1-2 අපි බලන්න යනවා. ඉතින් ඊටාම වැදගත් කරුණු දෙකක්. නුඹ දෙවියන් වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලා ගනින්න අඥානයන් මෙන් පූජා ඔප්පු කිරීමට වඩා අසංක ලක්වීම හොඳය. මක්නිසාද තමුන් නපුර කරන බව ඔවුහු නොදනි. නුඹේ මුඛේ ඉක්මන්කාර නොවන්න නුඹේ සිතද දෙවියන් වහන්සේ ඉදිරියේ කාර්යයක් නිකුත් කරන්න ඉක්මන් නොවේවා. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වර්ගෙහිද නුඹ පොළොවේයි. ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා. ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා. මෙතන අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේගේ ගෘහයට යන විට පූජා ඔප්පු කරන්න ප්‍රථම මෙතන කියනවා දෙවියන් වහන්සේට අසන්ත එවනතන් පූජා ඔප්පු කරනට වඩා අසන්ත ලංවීම ඉතාමත් හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ අපි ප්‍රශංසා අපි දේව අභිමුඛයට ගියම ගොඩක් වෙලාවට කියාගෙන යනවා. සමහර වෙලාවට යාඥාවෙන් දේශනා කරනවා. සමහර වෙලාවට යාඥාව එහෙම නැත්නම් යාඥාවෙන් යාඥා කරන්න කියලා සමහරට යාඥාවක් කරන්න කියලා දුන්නහම සමහරට යාඥාවෙන් ගහනවා අනිත් අයට. එහෙම අයත් ඉන්නවා. මම දැකලා තියෙනවා. යාඥාවෙන් විවිධ දේවල් කරනවා. යාඥාවෙන් තව කෙනෙක්ව විවේචනය කරනවා. ඒ වගේම ගුණාක් වෙලා යාඥා කරන දීර්ඝ යාඥාවල් කරනවා. නමුත් මෙතන අපි දන්නවා දෙවියන් වහන්සේගේ අභිමුඛේ කාරණාවක් තබන විට ඒක බොහොම ඒකට ඉක්මන් වෙන්න එපා කියලා කියනවා. අපිට විවිධ යාඥාවල් තියෙන්න පුළුවන්. නමුත් දේශනාකාරයාගේ පොතේ මෙතන අපිට පැහැදිලිව සඳහන් කරනවා මක්නිසාද දෙවියන් වහන්සේ ස්වර්ගයේ නුඹ පොළවේ. ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා. ස්වල්ප කියන්නේ දේව අභිමුඛේ කාලයක් ගත කරන්න එපා කියලා නෙවෙයි. දේව අභිමුඛේ කාරණා තබන විට අවබෝධයක් ඇතුව දෙවියන් වහන්සේගේ ගැඹුර තේරුම් අරගෙන දෙවියන් වහන්සේගේ ඒ සිත අවබෝධ කරගෙන ඒක අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තබන්න ඕන. ඒ නිසා මේක ඉතාම වැදගත්. අපි දන්නවා ලූක් සෝවාරච්චි 6 වෙනි පරිච්ඡේදයේ අතුල් වෙනකොට ලූක් 6 එතන මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ මතෙව් 6 පස්වෙනි පදයේ අපි බැලුවොත් හත්වෙනි පදයේ එතන කියනවා තවද යාඥා කිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථක වචන කියාගෙන නොයල්ලා ඔහුගේ තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලැබෙන්නේ යයි සිතති. මොනවද කියන්නේ? අන්‍ය ජාතීන් වගේ ඔහේ කියාගෙන යන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ වචන වැඩි වුණා කියලා නෙමෙයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ.
දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තබනකොට මොකද දෙවියන් වහන්සේ කන් ඇහෙන්නේ නැති දෙවි කෙනෙක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ කන් දෙක පිහිරි වෙලා නැති බව දේ වචනේ සඳහන් කරනවා. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපි අපේ වචන වැඩි නිසා නෙමෙයි, එහෙම නැත්නම් හොඳ බරපතල වචන කතා කරන නිසා නෙමෙයි දෙවියන් වහන්සේ පිළිගන්නේ. සමහර අය යාඥා කරන්න ගියාම බර වචන දාලා යාඥා කරනවා. සමහර අය වැඩි වෙනාවක් තම ආත්මිකයි කියලා හොඳ බරපතල වචන ටිකක් දාලා යාඥා කරනවා. ඉතින් සමහරු කියනවා හොඳ යාඥාවක් ඔයා කරා කියලා. ඒක මිනිස්සු ඔයාගේ යාඥාව වර්ණනා කරාට වැඩක් නැහැ. දෙවියන් වහන්සේ තමාගේ යාඥාව පිළිගන්නවා. ඒ නිසා සමහර අය යාඥා කරලා අනිත් කෙනාට ඇහෙන්න තම ආත්මිකයි කියලා පේනවා. මේ වගේ අපි තේරුම් ගන්න. මොකද කාලය නිකන් පැය ගණන් දවස් ගණන් යාඥාවේ ගත කරත් කිසි ප්‍රතිඵලයක් නැහැ. කිසි වැඩක් නැහැ සමහර අයගේ. තවම ප්‍රශ්න ඒ විදිහටමයි. ජීවිතේ ජය ගන්නෙ නැහැ. තවම පොරබැදී හැමදාම පොරබැදී හැමදාම පසුතැවිලි වෙනවා. හැමදාම ආයෙ වැටෙනවා. ආයෙ මේක තමයි හැමදාම එකම වගේ එකම తত্ত্বය. ඒ වගේම තමාගේ ජීවිතේ හරියට සෝදිසි කරන්නේ නැහැ. අපි විමසන්න ඕන. අපි දේව අභිමුඛයේ යමක් කියන්න ප්‍රථම ස්වාමීන් වහන්සේ මොකද දෙවියන් වහන්සේ කවුද? උන්වහන්සේ ස්වර්ගයේ අපි පොළවේ. උන්වහන්සේ කොපමණ මහා විශාල දෙවි කෙනෙක්ද? අපි දේව අභිමුඛයට ළඟා වෙනවා කියලා කියන්නේ ඒක පහසු දෙයක් නෙමෙයි. ඒක පුදුමාකාර දෙවියන් වහන්සේගේ ඒක පහසුයි. නමුත් ඒක ඊටම ගාම්භීර අත්දැකීමක්. ඒක ශ්‍රේෂ්ඨ අත්දැකීමක්. අපි දන්නවා අපි කෙනෙක් අපි යනවා යම් අවස්ථාවකදී අපි යනවා විශේෂයෙන්ම අපි රාජ්‍ය නායකයෙක් එහෙම නැත්නම් රටේ ප්‍රධානියෙක් වුණ ගෙහෙන්න. අපි දන්නවා යනකොට කොහොමද යන්නේ? අපොයින්ට්මන්ට් එකක් අරගෙන වෙලාව හරියාකාරව අරගෙන ඒ වගේම අපිට ලැබෙන විනාඩි දෙකක් තුනක් අපි විනාඩි දෙක තුනට අපි කොහොම අවශ්‍ය ටික පමණ අපි එතන තබලා අපි කතා කරනවා. නේද? අපි දන්නවා මේ අවශ්‍ය ටික විතරයි අපි කතා කරන්නේ. අනවශ්‍ය දේවල් කතා කරන්න ඔහේ පවුලේ විස්තරයි වෙන කතා ඒවා මොකද කරන්න යන්නේ. අපි යත් එක්ක කතා කරන්නේ සාමාන්‍ය ඒ අවශ්‍ය. ඔබ දන්නවද අපි අපේ දෙවියන් වහන්සේට දෙන්න ඕන ගරුත්වය, ශ්‍රේෂ්ඨත්වය, ඒ මහාන් තත්ත්වය අපි දී යුතුයි. උන්වහන්සේ අපේ පියාණෝ අපිට ළඟා වෙන්න පුළුවන් උන්වහන්සේ ළඟට. උන්වහන්සේ දෙකට අපිට තවත් තෝල් කියෝ එහෙම නැත්නම් වෙන අය අපිට අවශ්‍ය නැහැ. වෙන මදහක් කරුව අවශ්‍ය නැහැ. කෙලින්ම පියාණන් වහන්සේ අපිට අපිට ළඟා වෙන්න පුළුවන්කම අපිට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. යේසුස් වහන්සේගේ ලේ කර්ම කොටගෙන ඒ සම්බන්ධතාවය අපිට ඇති කරලා තියෙනවා. නමුත් දේව අභිමුඛයට අපි යම් කරුණක් දෙවියන් වහන්සේගේ අභියස තබනකොට අපි තාම සැලකිලි යුක්තව අපි කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ප්‍රේමවන්තනි අපි අද දවසේ මේ වෙලාවේ ස්වාමීන් වහන්සේගේ අභියස අපි අපේ ජීවිතේ දෙවියන් වහන්සේට යාඥා කරන කල අපි උන්වහන්සේට ප්‍රකාශ කරන වචන ගැන අපි තාම සැලකිලිමත් වෙන්න ඕන. මොකද හේතුව දෙවියන් වහන්සේ මේ හැම කාරණාවක් ඔස්සේ දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. දෙවියන් වහන්සේ මඟ පෙන්නනවා. ඒ නිසා අපි අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේට අපි බාර වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනේ මෙතන ප්‍රකාශ කරන ආකාරයට ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ තබනවා නම් ඒ වචන ස්වල්ප වේවා. ඒ කියන්නේ යාඥාව දැන් ඉල්ලන්න පුළුවන් හැමදේම අපිට ඉල්ලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් හැමදෙස්සෙම දෙවියන් වහන්සේගේ වචනේ විමසිලිමත්ව අපි යාඥා කරනවා. බයිබලයේ කියනවා පාවුල්තුමා ආත්මෙන්ද සිහියෙන්ද යාඥා කරා. ඒ කියන්නේ ආත්මයන් වහන්සේ තුලිනුත් ඒ කර්ම කොටගෙනත් අපිට යාඥා කරන්න පුළුවන්. ඒ වගේම සිහියෙනුත් යාඥා කරනවා. ඒ කියන්නේ යම් කාරණා අපි සාමාන්‍ය සිහියෙන් සමහර අවශ්‍යතාවයන් ගැන අපිට යාඥා කරන්න පුළුවන්. නමුත් අපි ඔහේ වචන කියාගෙන ගියා කියලා ඇති දෙයක් නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ පැහැදිලිව සඳහන් කරනවා. අපි වචන වැඩි නිසා නෙමෙයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. දේව අභිමුඛයේ පුරුදු වෙන්න ඕන. අපිට එතික්ස් එහෙම නැත්නම් අපිට ආචාර ධර්ම තිබෙන්න ඕන දේව හඬ අසන්න. අපි වචන ප්‍රකාශ කරන්න ප්‍රථම අපි හඬ අසන්න. දේව වචනේ නිතරම උන්වහන්සේගේ වචනේ කියනවා මාගේ හඬ අසාපල්ලා. උන්වහන්සේගේ හඬ අසන්න ඕන. අපි දන්නවා ස්වාමීන් වහන්සේගේ වචනේ එදා සාවුල් රජතුමාට දෙවියන් වහන්සේ කියනවා පූජාවට වඩා කීකරු වීම හොඳයි. දෙවියන් වහන්සේගේ හඬට සමන් දීම වටිනවා. පූජාව කරනවට වඩා
පූජාවල් ඔප්පු කරනවට වඩා දෙවියන් වහන්සේගේ හඬට සවන් දීම ඉතාම වැදගත්. ඒ වගේම දේව හඬට කීකරු වීම වැදගත්. දේව හඬට සවන් දීලා දේව හඬට කීකරු වෙලා ඒක පැවැත්වීම ඉතාම වැදගත්. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි අපි ඉගෙන ගන්න ඕන අහුම්කම් දෙන්න. ඉතාම හොඳ දෙයක් තමයි අහුම්කම් දෙන එක. මිනිස්සු කතා කරනකොට සමහරවිට අපි වචන ඉස්සර කරන්න අපි කලබල වෙනවා. ඒක අඥානකමක් හැටියට තමයි සඳහන් කරන්නේ. වචන ඉස්සර කරන කෙනා. වචන ඉස්සර කරන්න ප්‍රථමයෙන් සමහර අපි ආඥා කරලා තියෙන වැරදි ආඥාව. සමහර වැරදි ආඥාව පැය ගණන් ඉල්ලලා තියෙනවා. වැරදි ආඥාව ලෝල් කරන අපි කියලා තියෙනවා. ඒ වගේ කාලේ අපරාධය. අපි ආඥා කරනකොට ප්‍රමුඛත්වය දෙන්න ඕන මොන වගේ කාරණාද? යාඥා කරනකොට මොන වගේ කාරණාවලටද අපි ප්‍රමුඛත්වය දෙන්නේ? මොනවද දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන යාඥා ඉන්නේ? ඒ ගැන අපි අපිට සැලකිලිමත් වෙන්න අපි අවබෝධයෙන් අපි අලුතෙන් යේසුස් වහන්සේ පිළිගන්න කාලේ මුල් කාලය තුල මුල් යුගයේ තුල අපිට එවැනි සමහර දේවල් අපිට තියෙන්න පුළුවන්. අපි නොදන්න කමින් අපි දන්න විදිහට දන්න දේ දෙවියන් වහන්සේ අපිට උපකාර උන්වහන්සේට උපකාර කරනවා. උන්වහන්සේ ක්‍රියා කරනවා. ඊට පස්සේ කාලයක් යනකොට දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ අපිට තේරෙන්නේ නැහැ. මුල් කාලේ අනේ ඒ කාලේ දෙවියන් වහන්සේ පුදු විදිහට ක්‍රියා කරා පුදු උත්තර දුන්නා කියලා කියනවා. ඒ දැන් ක්‍රියා කරන්න හේතුව තමයි දෙවියන් වහන්සේ තුල දැන් අපි ගැඹුරට යනවා. ඇදහිල්ල ගැඹුරට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දෙවියන් වහන්සේට උන්වහන්සේගේ වචනයට අනුව ආත්මික මුහුකුරාගේ කෙනෙක් හැටියට තමයි ආත්මික අවබෝධය තියෙන කෙනෙක් හැටියට තමයි දෙවියන් වහන්සේගේ සිත අවබෝධ කරගත්තු කෙනෙක් හැටියට දෙවියන් වහන්සේගේ හඬට සමන් දීලා යාඥා කළ යුතුයි. ඒ නිසා අපි දන්නවා එපිස අපි ඊළඟ කාරණාවට හැරෙන්න යනවා. පළවෙනි කාරණාව බැලුවා තමාව දෙවියන් වහන්සේ පිළිපිට තබලා තමාගේ ජීවිතය දෙසට හැරිලා තමා කවුද කියලා තමා දෙවියන් වහන්සේගේ අභිමුඛේ කාරණා තබන්න ඕන. ඒ වගේම දෙවෙනි කාරණාව අපි බැලුවා දෙවියන් වහන්සේගේ හඬට සවන් දීලා උන්වහන්සේ ඉදිරියේ තබරදී අපි අවශ්‍ය වචන ටික දෙවියන් වහන්සේගේ අභිමුඛේ තබන්න ඕන. ඒ වගේම අපිට දීර්ඝ කාලයක් දේව අභිමුඛේ ඉන්න පුළුවන්. කිසිම විදියකින් ඒකේ කාලය අඩු කරගන්න එපා. නමුත් අපි ඉගෙන ගන්න ඕන වැඩියෙන් අහුම්කම් දෙන්න. දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙන්න. ඒ නිසා අපේ වචන වැඩි වෙන්න පුළුවන්. අපි ගොඩාක් දේවල් කියන්න පුළුවන්. නමුත් ඔබේ බර උන්වහන්සේගේ අභිමුඛයේ තබන්න. ඔබට බර වෙහසක් ඔබ පත් වෙලා තියෙන එක දේව අභිමුඛයේ තබන්න. නමුත් සමහර කාරණාවලදී අපි නිරන්තර නිකන් අපි නිෂ්ඵල වචන වලින් නිෂ්ඵල වචන කියා ගන්නවට වඩා අර්ථයක් ඇතුව දෙවියන් වහන්සේගේ අභිමුඛයේ යාඥා කිරීම ඉතාම වැදගත්. ඒ නිසා බයිබලයේ බොහෝ ස්ථානවල පවුල් තුමා යාඥා කරනවා ඒ දෙවියන් වහන්සේගේ වචනයට එකගව. එහෙම නැත්නම් බොහෝ ස්ථානවල පවුල් තුමාගේ යාඥාව තුළ අපිට දකින්න ලැබෙනවා බලපෑමක් කරන යාඥා. එහෙම නැත්නම් ප්‍රතිඵල දෙන යාඥා. ඔබට දකින්න පුළුවන් සමහර එපිස පළවෙනි පරිච්ඡේදයේ 17 සිට තියෙනවා. ඒ වගේම එපිස 3 වෙනි පරිච්ඡේදයේ ඒ ආකාරයෙන් උන්වහන්සේගේ ප්‍රේමයේ විශාලත්වය අවබෝධ කර ගැනීම පිණිස මේ වගේ යාඥා. ඒ වගේ අපිට බොහෝ දේවල් සමහර අයගේ යාඥා තමා ගැනයි, තමාගේ පවුල ගැනයි, තමාගේ ආරක්ෂාව ගැනයි, තමාගේ සැපයීම ගැනයි, තමාගේ සුවය ගැනයි මේ ටික විතරයි තමුගේ යාඥා. නමුත් ওই යාඥාව හැමදාම කරන එකට හැමදාම ලෙඩ සමානයි. හැමදාම ප්‍රශ්න. නමුත් අපි ඒවා තියේ ප්‍රශ්න තියේ ගැටලු තියේ නමුත් අපේ යාඥාව දේව කැමැත්ත අනුව කරන යාඥාවල් විය යුතුයි. ඒ වගේ අපි එපිස 6:18ට අපි හරනොත් එහෙම අපි තුන්වෙනි කාරණාව තමයි බලන්නේ දේව කැමැත්ත අනුව කරන යාඥා. අපි බැලුවා දේව කැමැත්ත අනුව කරන යාඥා තුන්වෙනි කාරණාව. එතනදී අපිට දකින්න ලැබෙනවා එපිස පොතේ එතන කියනවා සියලු කාලවලදී සෑම කාලවල වලදී 18 කියනවා සියලු යාඥාවලින්ද ඉදීද සියලු කාලවලදී ආත්මයන් කර්ම කොටගෙන යාඥා කරපාලා. ඒ කියන්නේ සතුරාට විරුද්ධව එවලතර යුද්ධය ගැන කට්ටලේ ගැන කතා කරාට පස්සේ පවුල් තුමා මේ ස්ථානයේ සඳහන් කරන ලබන සියලු කාලවලදී ආත්මයන් කර්ම කොටගෙන යාඥා කරනවා. ඒ කියන්නේ අපිට ලැබිච්ච මහත් වරප්‍රසාදය තමයි ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල වාසය කිරීම. ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල රැඳී සිටීම. ශුද්ධාත්මයන් වහන්සේ අපි සමග ක්‍රියා කිරීම. මේක ඉතාම වැදගත්. ඒ නිසා අද දවසේ අපිට ඉතාම වැදගත් වෙනවා ආත්මයන් කර්ම කොටගෙන යාඥා කරන්න. මොකද අපි යාඥා කරනකොට ආත්මයන් වහන්සේ අපිට එක්ව මඟ පෙන්වනවා.
ඒක පැහැදිලිව රෝම පොතේ සඳහන් කරනු ලබනවා. රෝම 8 වෙනි පරිච්ඡේදයේ කියනවා රෝම 8:26 දෙසට බලනකොට අපිට දකින්න ලැබෙනවා. එතන කියනවා ස්වාමීන් වහන්සේගේ වචනේ 26 එලෙසම ආත්මයන් වහන්සේ අපගේ දුර්වලකම් වලදී උපකාර කරන සේක. මේක තාම වැදගත්. අපේ යාඥාව ඵලදායක නැත්තම් අපේ දුර්වල යාඥාවක් නම් දෙවියන් වහන්සේ එතනදී දෙයක් කරනවා. ඒ තමයි උන්වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ එතනදී අපිව දුර්වලකමේදී අපට උපකාර කරනවා. මේක තාම වැදගත්. ඔබ දුර්වල කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට උපකාර කරනවා ආත්මයන් වහන්සේ. ඒ නිසා නිතරම ආත්මයන් වහන්සේ තුළ යැපෙන්න ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්න. ඔබ ඊළඟ ස්වාමිනී ආත්මයන් වහන්සේ යාඥා කළ යුතු ආකාරය මට මේ ප්‍රශ්නේ ගැන යාඥා කරන්න ඕන විදිය සුද්ධාත්මනි මට මඟ පෙන්වන්න කියලා. ඒ විදිහ සුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වයි. මොකද මෙතන කියනවා දුර්වලකම් වල දුන්නා උපකාර කරන සේකම නිසාද යුතු ලෙස යාඥා කරන්න අපි නොදන්නව නමුත් ආත්මයන් වහන්සේ කිව නොහැකි දෙදිරි ගෑම් වලින් අපෝ දෙසා මදහත්කම් කරන සේක. මේක ඉතාම වැදගත්. සුද්ධාත්මයන් වහන්සේ අපිට දුන්නේ පියාණන් වහන්සේ සමග හරි සම්බන්ධතාවයකට පැමිණෙන්න පිණිස මදහත් කරුවෙක් හැටියට සුද්ධාත්මයන් වහන්සේ අපි තුල වාසය කරනවා. ඒ නිසා අපිට උපකාර කරනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරී අපි දේව කැමැත්ත කරන දේව කැමැත්තට එකගව කරන යාඥා ඉතාම වැදගත්. ඒ නිසා දේව කැමැත්ත අනුව කරන යාඥාවලට පිළිතුරු ලැබෙන ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා යෝහන් සුභාරංචියේ නුඹලා මාව තෝරගත්තනේ මම නුඹලා තෝරගෙන පත් කරගත්තා. එසේ පත් කරගත්ත නුඹලා ඵල පෞතින පිණිස නුඹලාගේ යාඥා නැවත නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ දෙන පිණිස. නුඹලා මගේ වචනේ පවතිනවා නම් නුඹලා මා තුළ පවතින නුඹලා කැමති දෙයක් ඉල්ලපළ නුඹලාට ලැබෙනවා කියලා උන්වහන්සේගේ වචනේ. ඒ නිසා ප්‍රේමවන්තනි අපි දේ වචනේ පවතින්න ඕන. දේ වචනේ තුළ ජීවත් වෙන්න ඕන. ඒ ජීවත් වෙන ගමන් කරන යාඥාවල් පිළිතුරු ලබන යාඥාවල්. ඒකයි කියන්නේ දේව වචනේ පවත්තන මිනිස්යා කරන යාඥාවල් උත්තර ලැබෙනවා. ඒක නිසා තමයි එලියා ගැන කියන්නේ එලියා ධර්මිෂ්ඨ මිනිස්සෙක්ව සිටියා. ඒ නැත්නම් එලියා අපි හා සමාන ගතිගුණ දුර්වල මිනිස්සෙක්. ඔය එලියා එක අවස්ථාවකදී එලියා සූසයිඩ් මානසිකත්වයකට ආයි කියන්නේ තමා මැරෙනවා කියලා හිතුවා. තමා එච්චර දුර්වල මිනිස්සෙක් වුණා. මට ඇති දැන් කියලා. ඔව් රෝදම් ගහක් යටකට කියලා කලකිරුණා. ඒ දුර්වල මිනිස්සයා යාඥා කරපුවම වහින්න කියලා ඔව් වැස්සා. නතර වෙන්න කියලා යාඥා කරන වැස්ස පායන්න ගත්ත අවුරුදු 3මාර. නැවත වහින්න කියලා එළිය යාඥා කරපුවම වැස්සා. දෙවියන් වහන්සේ වෙනි බල සම්පන්න දේ කරන්න එළියව පාවිච්චි කරා. ඒ වගේ ධර්මිෂ්ඨ මිනිසෙක් ලෙස ඔබත් මම ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ලැබුවා. ඔබට මට අපි කරන කන්නලව යාඥා කරන කොටගෙන මහත් වෙනවා. ඒ යාඥාව දේව කැමැත්තට එකගව අපි යාඥා කරනවා. සමහරු යාඥාවෙන් සාප කරනවා. යාඥාවෙන් සාප කරනවා සමහරු. ඒවා ක්‍රියා කරන්නේ මොකද දෙවියන් වහන්සේ කැමති නැහැ. නමුත් සමහරු තමුන්ට දීලා දින ආධිපත්‍ය වෙනත් නපුරු දේවල් වලට පාවිච්චි කරනවා. තමුන්ට දෙවියන් වහන්සේගෙන් ලැබුණා වූ දිව්‍ය ආලේපයේ ආධිපත්‍ය සමාන වැරදි දෙයකට පාවිච්චි කරනවා. නමුත් ප්‍රේමවන්තනි අද දවසේ අපි දේව කැමැත්ත අනුව දෙවියන් වහන්සේගේ වචනයට එකගව කරන යාඥාවක් ලෙස අපි අපේ ජීවිත උන්වහන්සේගේ වචනය තුල පවතින අතර අපි යාඥා කරනවා. අපි දන්නවා සමහර වෙලාවල් වල එක අවස්ථාවකදී දාවිත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුනේ. තමයි අබ්සලෝම් ඔහුට විරුද්ධව කැරල්ලක් අහන්න පටන් ගත්තා. අපි දන්නවා ඔහු ලොකු අපහසුතාවයකට පත් වුණා. නමුත් ඔහු යාඥා කළා. ඔහු දෙවියන් වහන්සේ මොකද ඔහුගේ පැත්තේ හිටිය අහිතපෙල් කියලා කෙනෙක්. අහිතපෙල් දෙන මාත්‍රණය දෙවියන් වහන්සේගෙන් උනා වගේ හරියටම ඒක සිද්ධ වෙනවා. ඒක 2 සාමුවෙල් 16 වෙනි පරිච්ඡේදයේ අපිට දකින්න ලැබෙනවා. එතන ඔහු ගැන කියන 23 ඒ දවස්වලදී අහිතපෙල් දුන් මන්ත්‍රණය මිනිසියෙකු විසින් දෙවියන් වහන්සේගේ මුඛයෙන් විචාරීමක් මෙන් විය. ඒ කියන්නේ අහිතපෙල්ගේ මුඛයෙන් පිට වුණා නම් ඒක දෙවියන් වහන්සේගෙන් ආවා වගේ වුණා. දැන් ඒ නිසා මේ අහිතපෙල් අබ්සලෝම් ඇවිල්ලා ඔහුගේ පැත්තට නැඹුරු කරගත්තා. දාවිත්ගේ පැත්තේ හිටපු කෙනා, දාවිත් මන්ත්‍රණය දුන්නු කෙනා, දාවිත් මන්ත්‍රණය දෙනකොට ඒක හරියටම සිද්ධ වුණා. නමුත් අපි දකිනවා අබ්සලෝම් ඔහුව වංචාකාරී ලෙස
ප්‍රයෝගකාරී ලෙස ඔහුගේ පැත්තට නැඹුරු කරගත්තා. නමුත් අපිට දකින්න ලැබෙනවා ස්වාමීන් වහන්සේට මේ දාවිද් යාඥා කරනවා. 15 කියනවා එවිට දාවිද් අහෝ දෙවියන් වහන්සේ අහිතෝපෙල්ගේ මන්ත්‍රණය මෝඩකමට හැරුව මැනව. වචන කීපයයි ඔහු කරන යාඥා. ඔහුගේ මන්ත්‍රණය නිෂ්ඵලකමට මෝඩකමට හැරුව මැනව කියලා මෝඩකමට හැරුව මැනව කියලා ඔහු කන්නලව් කරනවා. ඔහු යාඥා කරනවා. මොකද ඔහුගේ ගමන යනකොට ඔහුට තවත් විරුද්ධවාදී එහෙම නැත්නම් අසාධාරණ අයුතුකමෙන් කණ්ඩායමක් ගොඩනගෙන වෙලාවේ අපි දකින්න ඊට පස්සේ ඒ නිෂ්ඵලකමට හැරුණා. පමණක් නෙවෙයි ස්වාමීන් වහන්සේ තීරණය කරා 17 කියනවා 2 සාමුවෙල් සියලු ඊශ්‍රායල් මිනිස්සු අහිතෝපෙල්ගේ මන්ත්‍රණයට වඩා අර්කීය විශේෂ මන්ත්‍රණය හොඳයයි කීවෝය. මාක්‍රිසල් ස්වාමීන් වහන්සේ අබ්සලෝම් පිටට නාස්තිය පවනවන පිරිස අහිතෝපෙල්ගේ හොඳ මන්ත්‍රණය නිෂ්ඵලකමට නියම කරන තිබුණේ. හොඳ මන්ත්‍රණ කරුවව නිෂ්ඵලකමට හැර. ඒ නිසා අපි පිළිගන්න ඕන ඉහළින් පාලනය කරන දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. සියල්ලට ඉහළින් උන්වහන්සේ ඉන්නවා. ඒ නිසා අපේ ජීවිතේ නිරන්තර අපි පිරිසිදු පවිත්‍ර අරමුණින් තමයි දෙවියන් වහන්සේ අභිමුඛේ අපි කටයුතු කරන්නේ. එවිට තමයි දෙවියන් වහන්සේ සඵල කරන්නේ. ඒ නිසා හොඳ ආලේපලත් කෙනෙක් වෙන්න පුළුවන්, හොඳ මිනිසයා වගේ එනත බොහෝ දේවල් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ මාර්ග අපවිත්‍රයි නම් ඔහුට දෙවියන් වහන්සේගේ බලය දීලා ඔහු හොඳට පාවිච්චි කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ මාර්ග නිවැරදි නැත්නම් අපවිත්‍ර නම් දෙවියන් වහන්සේව කෙරෙහි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සප්‍රේමවන්ත සහෝදරය සහෝදරි අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය අනුව අපි අපේ ජීවිතේ ඉදිරියට යන්න අපි තීරණය කරගන්න. මේ වෙලාවේ අපි කරුණු තුනක් මෙනෙහි කරා. පළවෙනි කාරණාව ඔබට මතක ඇති. පළමු කොට දෙවියන් වහන්සේගේ පාමුල ඔබව දෙවියන් වහන්සේ සමග සංසන්දනය කරලා උන්වහන්සේගේ ඒ තුල ඔබගේ ජීවිතය නිවැරදි කරනවා. ඔබව සෝදිසි කරනවා. ඔබව නිවැරදි කරලා ඔබගේ ජීවිතය සකස් කරගන්න. දෙවෙනි කරුණ තමයි අපි දේව හඬට සවන් දීලා අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තබන්න ඕන දේ අවශ්‍ය දේ පමණක් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ තබලා උන්වහන්සේ සමග කාලය ගත කිරීම. අපි තුන්වෙනි කාරණාව දේව කැමැත්තට අනුව අපේ යාඥාව තබා ගන්න. එවිට ඵලදායක යාඥාවක් වෙන්න යනවා. ඵලදායක ආශිර්වාදල යාඥාවක් ලෙස අපේ යාඥාව ස්වාමීන් වහන්සේ ඉදිරියේ පවිත්‍රව පිරිසිදුව නිවැරදි වෙන්න යනවා. ඒ නිසා ප්‍රේමවන්තනි ස්වාමීන් වහන්සේ ඔබ සැමට මේ වචනේ ආශිර්වාද කරන සේක්වා. මේ සියල්ල යන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්. ආමේන්.